සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා. සිකුරාදා අපේ හමුවීම. ඔබේ ප්‍රශ්න පත්‍රයක් මට ලැබී තිබුණා. සමහර ප්‍රශ්න අර බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම අනුව ගත්කල් නම් බහත් ලැබිය යුතු දේවල්. තපනීය. අපි කතා කරන අපි යන මාර්ගයට අදාළ නැහැ. කෙසේ වෙතත් මම ඒක ඊළඟ දවසට කල් තැබුවා. එදා අපි යම් කතාවක් කරගෙන ආවනේ. ඒක ඉතුරු හරියට යන්න ඕන නිසා. ඒ නිසා අපි එතනින් පටන් අරන් ඉතුරු ටික පිළිබඳව තේරුම් ගන්න බලමු. මේක කෙනෙකුට හදිස්සි වුණාට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. තව බොහෝ දෙනෙක් නරඹමින් ඉන්නවා. යම් අයෙකුට මේක වැටහෙන්න ඕන. අර ගාතාවක තියෙන්නේ. ඇසයි කනයි නාසයි දිවයි කයයි වචනයි සිතයි සංවර කරගන්න පුළුවන් නම් සියලු දුකින් මිදෙනවා. ඒ පාලිය ගත්තේ නැත්නම් මම දැක්කා එදා පුළුවන් තරම් පාලිය අඩු කරලා කතා කරන්න කියලා සිංහලෙන් තේරෙන්න ඕන නිසා කියලා. මේ දුකත් මේ සසරත් ඇසකරනාසය දිවකය වරද්දා ගැනීමේ විපාකයක්. ඉතින් ඒක සාමාන්‍ය කෙනෙකුට තේරෙන්නේ නැහැ මොකද්ද වරද්දාගත්තේ කියලා. මොකද අපි මේ පේන එක නෙමෙයි මේක ඇත්ත. ඉතින් ඔක තේරුම් ගත්තේ නැතුව කොහොමද හදන්න හිතෙන්නේ? බොරුවකට අහු වෙලා ඉන්න බව තේරෙන්නේ නැතුවම කොහොමද බොරුවෙන් ගැලවෙන්න හිතෙන්නේ? මේ වර්තමාන බුදුසසුනට මම නමක් තිබ්බොත් එහෙම මම හදන්නේ මේක සාස්වතවාදය තුළ හිර වුණා වූ බුදුසසුනක්. මේක මැදුම් පිළිවෙත නැහැ. නම් බුදුරජාණන් වහන්සේ උභවන්තේ අනුගම මජ්ක්‍ධිමා පටිපදා තථාගතයන් අභිසම්බුද්ධා. පැහැදිලිවක තේරෙන්න ඕන. ඔබමත් දන්නේ නැහැ තාමත් ඔබ සාස්වතවාදී කියලා. සාස්වතවාදී උච්ඡේදවාදය අතහැරලා හේතුඵලවාදයක් දේශනා කළේ බුදුරජාණන් වහන්සේ. හේතු නිසා ඵල, හේතු නිරෝධයෙන් ඵල නිරෝධය. මේක ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල ඉස්සරලා හේතුඵල වශයෙන් තේරුම් ගත්තාම ඊට පස්සේ හේතු නිරෝධය ඕනෙවි. එනිසා අපි මෙහෙම පටන් ගමු අදත්. හොඳටම තේරුම් ගන්න ඕන කාරණයක් තමයි ලෝක සම්මතයේ අපි බාහිර ලෝකේ තියෙන දේවල් දකිනවා කියලා කීවට, අපේ හතුරා ඉස්සරහා ඉන්න කෙනා කියලා කීවට, අපි පිළිකුල් දේ ඉස්සරහා තියෙන දේ කියලා කීවට, ඒක බාහිර කතාවට හරි. නමුත් ඒවායේ උදව්වෙන් මේ හතුරකම පිළිකුල් දේ සේරම ඔබේ සිතේ හදාගන්න දෙයක් බැවින් ලෝකේ තියෙන දේ නෙමෙයි ඔය දුක තියෙන්නේ ඔබ හදාගත්ත එකේ කියන එක තේරුම් ගන්න ඕන. එදත් අදත් ඉදිරියටත් ලෝකේ සිදුවෙන જાති වෙනස් කරන්න බෑ. ඒ වෙනස් වෙන ලෝකෙ තුළ බුදුරජාණන් වහන්සේ නැසලී සංසුන්ව හිටියේ මොකක් නිසාද? මේක තේරුම් අරගෙන තමන්ගේ හිතේ තියෙන දුර්වලකම හදාගත්ත නිසා. සමහර අය කියන්නේ බාහිර ලෝකෙ මොකක්වත් නැහැ කියලා. ඒක තමයි උච්ඡේදවාදී කියන්නේ. අපිත් ඉන්නවා, මිනිස්සුත් ඉන්නවා, පවුත් ඉන්නවා, පිනුත් ඉන්නවා, අපායත් ඉන්නවා, දිවි ලෝකෙත් ඉන්නවා, බ්‍රහ්ම ලෝකෙත් ඉන්නවා. ඒක තමයි සාස්වතවාදී කියන්නේ. ඒ නිසා අපි උච්චරේ හා යන්නේ නැතුව අපි ගැන මෙහෙම කතා කරන්න. ඔබට බනෝද්වාරයයි පංචද්වාරයයි කියන එකේ වෙනසක් නැහැ කියලා තේරුම් ගන්න ඕනේ ඉස්සර වෙලා. කොහොමද ඒක තේරුම් ගන්නේ? ඒක තේරුම් ගත්තේ නැතුව මේ වැඩේට යන්න බෑ. අනිත් එක තමයි වැදගත් වෙන්නේ මනෝද්වාරය හෝ පංචද්වාරය නෙමෙයි. වැදගත් වෙන්නේ වර්තමානය. කිසි විටකත් වර්තමානය කියන එක මේ මොහොත ඇරුණාම කවදාවත් වෙන මොහොතක් ඉන්නේ නෑ ආයේ. වර්තමානයේ ඔබ ඉන්නේ කොහෙද? ඇහේද, කනේද, නාසයේද, දිවේද, කයේද නැත්නම් ඒව උදව් නැතු මනෝද්වාරයේද?
ඒකත් එක්ක මේ වැඩේ කරනවා වරුණාම මනෝද්වාරේ හොයන්න යන්න ඕනේ. මේ මොහොත මේ තුනේ පහෙන්ම හයෙන්ම කරන්නේ එක දෙයක් කියන එක තේරුම් ගත්තාම වෙමින් පවතින දේ සිදුවන දේ අපිට තේරෙනවා. දැන් මේ සිදුවන දේ නොකොට අලුතෙන් දෙයක් කරන්න වෙලා තියෙනවා. කොහොමද තථාගතයන් වහන්සේ වදාරන්නේ? නැත්නම් සරියුත් මහා හාමුදුරුවෝ වදාරන්නේ? එකිනෙකට වෙනස් අරමුණු ඇසුරුකට ගොදුරුකට ගන්න පුළුවන් විදිහට දොරවල් පහවිටලා තියෙනවා. හැබැයි දොරවල් අරමුණු ගන්නෙ නැහැ. ඇසවත් කනවත් නාසයවත්. මේවට සිත පිහිටනවා. සිත අරමුණු රසය අනුභව කරයි. අරමුණු රසය විඳින්නේ ඉස්සරහින් ඉන්න එකේ රසය නෙමෙයි. ඉස්සරහින් ඉන්න පුද්ගලයා හතුරෙක් කරගත්තොත් ඒ හතුර ඔබේ හිතේ. එයාම තවත් කෙනෙකුට මිතුරෙක් වුණොත් ඒ මිත්‍රත්වය එයාගේ හිතේ. අරයාගේ නෙමෙයි ඒක තියෙන්නේ. අපි අර බාහිර ලෝකේ දෙයක් විඳිනවා කියන කතාව බොරුවක්. අපි හදාගත්ත දේ විඳිනවා. දවල්ට හරි අමාරුයි තේරුම් ගන්න. නින්ද තේරුම් ගන්න බලන්න. ඔබ දැන් ජීවිතේ කලක් ගත කරලා තියෙන්නේ. මේ ඔස්සේ ඔබ මේ ලාභාලාභ සැප දුක් නිසා ಜಾති ආගම් කුල ඔස්සේ බෙදලා තියෙන්නේ. ලෝකේ බෙදාන ඔබේ හිත බෙදාන තියෙන්නේ. දැන් ඔබට අවුරුදු 3 4 5 පහ වෙනකොට එතන ඉඳලා මම පස්දර උදව් කරගත්ත මනෝද්වාරයක් තියෙනවා. නිදාගත්තාම බාහිර ලෝකේ දේවල් නෙවෙයිනේ පේන්නේ. හොඳයි මංගල උත්සවයක් ලැබුණොත් ඒකේ සතුට නැද්ද? මලගෙදරක් තිබුණොත් ඒකේ දුක නැද්ද? සර්පෙක් ආවොත් ඒක සර්පයාට බය නැද්ද? සුයිප්පයක් වැටුණොත් ඒකේ සතුට නැද්ද? කොහෙද තියෙන්නේ? සිතේ. දැන් මනෝද්වාරය කියන්නේ බාහිර හේතු නැතුව තමන්ගේ සිත පහළ වෙන එක. පංචද්වාරය කියන්නේ පස්දේ උදව්වෙන් තමන්ගේ හිත පහළ වෙන එක. තමන් හදාගත් එක පහළ වෙන එක තමයි බාහිර ලෝකේ පස්දොරෙන් කෙරෙන්නේ සහ මනෝද්වාරයෙන් කෙරෙන්නේ. මේක පෞද්ගලික ලෝකයක්. එතකොට දැන් මේකේ තියෙනවා මේ தත්වයන් තේරුම් ගන්න පෙර ඔබ සිත ඇතුළට තියාගත්ත කොටසක්. අදිඨාන අබිනිවේෂ අනුසයා ලස්සන පාලි වචනයක්. දැඩි කොට ගැනීමෙන් චිත්තාභ්‍යන්තරයේ වාසය කිරීම සඳහා ලැබුවා වූ ඒක ඔබ කරමින් හිටපු දේ. දැන් බුදුන් වහන්සේගේ තේරුම් කරවහොත් ඒ පජහන්තෝ විරමති න උපාදීයන්තෝ. ඒක බැහැර කරමින් නොයැලෙමින් දැඩි කරක නොබැනිමින් ඉන්න ඕන මේ මොහොත. මේ වැඩේ තේරෙන්න ඕන කියලා මං කියන්නේ ඒකනේ. එහෙනම් මෙහෙම තේරුම් ගන්න. සිත යන රොක්ක නිලුම් කොලින් නිලුම් කොලයට යනවා වගේ අපි අඩියෙන් අඩියට යනවා වගේ අතරක් නැති විදිහට ඇස ඔස්සේ හෝ ඇසෙන් කරන කනෙන් නාසයට ගමන් කිරීමක් අරමුණෙන් අරමුණට. අතරක් නැති විදිහට. සංගලක් වගේ පරම්පරාවක්. දැන් මේකට අහු වෙලා සේරම ඉන්නේ. කවදාවත් මේ අරමුණක් නැති තැනක් අරමුණු වල සංසුන් බවක් පිළිබඳ දන්නේ නැහැ සාමාන්‍ය සමාජයේ. සංසුන් සිතක අගේ තේරෙන්නේ නැහැ මේකක් දන්නේම නැහැ. මේක තුල තව වෙන වැඩක් තියෙනවා ඒක දැන් සමාජයේ වෙන නිසා ඒකත් කියලා දීලා ඉන්න ඕන. ඔබට ඒ කාරණා නිසා බය, ශෝකය, දුක, සතුට, කනගාටුව ඒවා උදව්වෙන් උපදින්න ඔබේ හිතේ තබාගත් එක. මේක හරි වදයක්. ඒක දුකක් නේ. නමුත් මේකට උගන්වනවා සිතට අරමුණක් පුරුදු කරගත්තාම ඒ අරමුණ බලවත් වීම තුළ අරවා එන්නේ නැති තැනක්. ඒ අරමුණ වඩනවා. භාවනා කියන වචනේ තේරුම වඩනවා කියන එකනේ. කර්මස්ථානයක් වඩනවා. බුදු ගුණයක් හරි, බුදු පිළිමය ගැන හරි, එහෙනම් තව මොකක් හරි අරමුණක් කියන්නේ Taman හදාගන්න සිතුවිල්ල.
නමුත් මේක බොහෝ කල් භාවිතා කළොත් බොහෝ කර භාවිතා කළොත් මේකට තියෙන අගේ වැඩි වෙනවා. වෙහෙස මහන්සියලා කරන්න ඕන. අරවා එන්න නොදී හුඟක් මහන්සි වෙන්න ඕන. දින ගණන් මාස ගණන් මහන්සි වෙන්න ඕන. මුලින් නම්. නමුත් මේකේ ඔබට තේරෙන රහසක් තියෙනවා මේ පාරේ ගියොත්. එහෙම විනාඩියක් ඉන්න පුළුවන් නම් විනාඩි 5ක් ඉන්න පුළුවන් නම් ඒකේ ඒ කාලය තුර ඔබේ හිතට ඇති කරන පීඩන එකක්වත් එන්නේ නැහැ. අර චිත්තාභ්‍යන්තරයේ. එහෙනම් මේක සාන්තයි සනසුන්දායකයි. නමුත් ඒක ඔබට එන අරමුණු වෙනුවට තවත් හදාගත්ත අරමුණක්. ඒ නිසා ඒ පාරට කියන්නේ ආයතන කියලා. නමුත් මේකේ ඉන්න පුළුවන් ප්‍රමාණයට සමාධිය කියලා කියනවා සංසුන්. ඔය විදර්ශනා මාර්ගය නෙමෙයි. ඕකේ ගිය කෙනෙකුට ඒක තියෙනවා නම් ඊට එහාට කතා කරන්න තැනක් තියෙනවා මට. නමුත් අපි මේ කතා කරන්නේ සාමාන්‍ය සමාජය ගැන. මට මතකයි මම සුදු ඇඳුමක් ඇඳගෙන තරුණයෙක් වශයෙන් වාඩි වෙච්ච දවසක් තියෙනවා S2 පියාගන්න. අවුරුදු 40කට පෙර මොන S2 පියාගන්න බෑ. පුදුම විදිහේ පෙරහැරක් හිතට එන්නේ විතරක් නෙමෙයි ඒකේ පීඩනය නිසා ඉස්සරහදී හැදෙනවා. එනම එකපාරට වනෝද්වාරයට මොහොන දීම කියන එක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ටිකක් මේවත් මේකේ තියෙනවා මේ දස්සනාය පහතබ්බා කියලා නැත්නම් මේ සවන් දීම තුළින් ටිකක් අතෑරෙන දෘෂ්ටි ටිකක් තියෙනවා. ඊට පස්සේ ඔබට හවු වෙන්න ඕනේ අරමුණක් අරගෙන සංසුන් කරගන්න එක නෙමෙයි අරමුණු එන්නේ නැතුව සංසුන් වෙන තැනක් ඔබට හම්බ වෙන්න ඕන සංසුන්න මොහොතකදී සමහර විට මේක අරමුණක් නොවැඩුවට මට කියන්න පුළුවන් පිරිත් ටිකක් කිව්වහම වන්දනා කෙරුවහම මොකක් හරි දෙයකට එදිලා හිටපුවාම ඔන්න ඔය චුට්ටක් ඕක අහුවෙයි. දැන් එහෙනම් අපේ ජීවිතය කියලා කියන්නේ නින්ද හැරුණ විට ඇසෙන් කනට කනෙන් නාසයට නාසයෙන් දිවට දිවෙන් කයට කයෙන් සිතට වර්තමානයේ එන දේ ඒක එක්කයි අපි ජීවත් වෙන්න ඕන. ඔබට 아무තු එකක් ගන්න බෑ. ගන්න වෙලාවක් එන්නේ නැහැ. ඒක. එහෙනම් මා දකින්නවා පස්දොර සහ මනෝද්වාරය කියලා වෙනසක් නැහැ. දෙකේම සිදු වෙන්නේ එක. මනෝද්වාරයේ මේ පහළකුණ හිතේ තියෙන කුණු ටික එනවා. පස්ද්වාරයට ගැටෙනකොට ඒ කුණු ටික හිතට එනවා. එතකොට තියලා තියෙන ස්ථානයේ දෙන්නේ. මෙන්න මේ ඔබට වද දෙන්නට සිතට එන ටිකට තියෙන මූලයට කියනවා උපන්න අකුසල්. ඔයක තියෙන කල් ඔබට සුවසේ ඉන්න බෑ. බීලා අමතක කර හැකි අද දවස දක්වා අරමුණකින් අමතක කරගත්ත එක පැයක්මාරකට. නමුත් ඔබ එහෙම අරමුණක් පිළිබඳ වටහාගෙන තිබෙනවා නම් සම්සුන් බවක්. ඒක කොච්චර සුන්දර ප්‍රණීත සාන්තද. ඒකේ ඉන්න බැරි අර වදකයෝ ටික නිසා නේද? මෙන්න මේ වදකයෝ ටික මරන්න වර්තමාන මොහොතේ යොදා ගන්න ඕන. අන්තරා මල අන්තරා සපත්තා අන්තරා අමිත්තා අන්තරා වදකා වචන ටිකක් පෙන්නලා තියෙනවා. ඇතුලේ ඉන්න අපිට අහිතවත් පුත් කරන්න තියෙන කාරණා ටිකක් කියලා. අවාසනාවකට මල් පහන් පූජා කරන බුද්ධ ආගමේ හිටපු නිසා මේ සිත පිරිහෙන ආකාරය බණ තේරෙනතුරු අපි දන්නේ නැහැ. අපිට දුක් දෙන අදහස් ටිකක් අපි හිතේ හදාගෙන දුක් විඳිනවා කියන එක අපි දන්නේ නැහැ. දැන් අර පරිලාහ නිරේ කතාව ආයෙත් ගන්න. ඔබට මෙසේ ජීවත් වෙනකොට ඇහැට පේන කනට ඇහෙන මේ සියලුම කාරණා නිසා උදේ ඉඳන් රැ වෙනකම් මේ සිත කාම ව්‍යාපාද විතර්ක තුنين නොසන්සුන් වෙනවා නම් ඔබට දැනසිල්ලක් තියනවද?
ඔබ මේකට දොස් කියන්නේ බාහිර ලෝකේ ඉන්න රූපයට, ශබ්දයට, ගන්ධයට, හතුරට, මිතුරට, අවුවට, වැස්සට, පින්නට. මොකද සැනසෙල්ල ඉන්න දෙන්නේ නැහැ. මට 75 හෝ 76 7 කාලේ පොතක් කියනකොට හම්බ වුණා. තවත් මතකයි. ආචාර්ය අධිකාරම්ගේ තුමාගේ පුංචි පොතක් මේක තරුණ සිතුවිලි කියලා. විරුද්ධ වීම නිදහස නැති කර ගැනීමකි. මේ බාහිර ලෝකේ තියෙන කාරණාවලට අපි මතයක් හදාගත්තාම මේක අපට වද දෙනවා. ඒ නිසා දැන් ඔබට තේරෙනවද ඔබට වද දෙන දෙපැත්තක් සිත ඇතුලේ තියෙනවා කියලා? ලාභාලාභ සැප දුක් නින්දාප සංසාර අසායසත් එක්කලා ඇලෙන ගැටෙන. මේකත් තියාගෙන නින්දයයි කියලා හිතනවද හොඳින්? මේක තියාගෙන ලෝකෙත් එක්කලා ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් වෙයි කියලා හිතනවද? දැන් මේක උපේක්ෂාව දක්වා හදන්නේ කොහොමද? මේ මොහොත උපන්න කුසල් දුරු කිරීමටත් නූපන්න කුසල් නොයතු වීමටත් වේදිකාවක් බවට පත් කරගන්න ඕනේ. දැන් මේවට කියන නම මොකද්ද? තුනක් තියෙනවා. මේවා ප්‍රහාණය සඳහා බුදුරජාණන් වහන්සේ ওই පහාන සංඥා කියන වචනේ යටතේ විග්‍රහ කරලා තියෙන ගත්තාම ප්‍රහාණය කරන විදිහ. අන්න අර ටික ඉවර කරන විදිහ. ලෝක ඉවර කරන විදිහ නෙමෙයි. uppannānaṁ pāpakānaṁ akusalaanaṁ dhammānaṁ pahānāya කියලා පෙන්නන්නේ. ඔබේ සිතට එන කාරණා තුනක් තියෙනවා. ඔක්කොම එන්නේ එකයි එන්නේ. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය. මෙන්න මේක මර්ධනය කරන්න, මේක නැති කරන්නයි මේ භාවනාව වඩන්න ඕනේ. ඕක වඩන්න නෙමෙයි. මම වඩලා තියෙන්නේ. එතකොට ඔබ අර මම එදා මතක් කළ පරිදි රූපේ, ශබ්දේ, ගන්ධ රසය ඔස්සේ කිසියම් ආකාරයක රූප, ශබ්ද, ගන්ධ රස පිළිබඳව කැමැත්තක් තිබෙනවා නම් ඒව දකින්නකොට හෝ දකින්න නැත්නම් සිත තුළ ආසාවක් තියෙනවා නම් මෙහෙන් නොලැබෙනකොට සිත තුළ කල්පනාවකදී මේක එනවා. දැන් ඒකෙදි ඔබේ කය නෙමෙයි මම. ඒ හැඟීමයි මම. දැන් මේ මම ක්‍රියාත්මක කරලා තමයි අනන්ත සංසාරය සහ මේ ජීවිතේ තියෙන්නේ. ඒක බාර ගන්නවා. ඒක මත පිහිටා තීරණය ගන්නවා. එහෙම නැත්නම් අපි ඒක කාමයෙන් නම් ඉටු කරගන්න යනවා. ව්‍යාපාදයෙන් නම් ඉටු කරගන්න යනවා. ව්‍යාපාදයෙන් තමයි හරි ලේසි තේරුම් ගන්න. ඔබට ආව තරහවක් දැන් ඒකට කියන්නේ uppannam ව්‍යාපාද විතක්කා. අදාළ පුද්ගලයාට රිදවන්න, පරිගන්න, එකට එක් කරන්න, දේශපාලන ලැබුවා පරිදවන්න, මාරුවක් දෙන්න, පොලිසිය බොරු පැමිණිල්ලක් ගස්සවන්න, තව නොයෙක් જાති ඔබ හිතනවා නම් ඔය තමයි පමාද විහාරය. මේකමයි පුරුදු වෙලා හිටියේ. තව තේරෙන භාෂාවෙන් කිව්වොත් එහෙම අපි කියමුකෝ කාම විතර්කය කියලා. මගේ හිතේ තිබිච්ච කැත අදහසක් ආවා කියලා නෙමෙයි කල්පනා කරන්නේ. මේක ඉටු කරගන්න පසුබිම හදන්නේ කොහොමද කියලා. මට මෙහෙම කතාවක් දෙකක් කියන්න පුළුවන්. ඔබ අර මගේ රූපවාහිනිය අසන්නන් සහ සමීප අසන්නන් වගේ සමීප ඇතුරක් කතාවක් නිසා ඔබගේ ස්වභාවය මාව ඔබ අඳුනගත්තට ඔබ පිළිබඳ ඇඳීමක් මට නැහැ. ඒක පරි පාඩුවක්. අපි කියමුකෝ කොහේ හරි මුල්ලක දේවාලයක් නැත්තම් අහටවගෙන ශාස්ත්‍ර කියන අනාව කියනවා තොයි මේ මොනවද ගුරුකම් කරලා දෙනවා. දැන් මෙතෙන් යනවා ගුරුකම් කරගන්න යනවා. මම පුවත්පතක දැක්ක දෙයක් කියන්නේ. ඔබ මේකෙන් උදාහරණයක් ගන්න. ඔබට උදාහරණ නෙල්ලුවේ.
ඉතින් මොකක් හරි අපලයක් උපද්දරයක් හරි මොකක් හරි මම දාගන්න කාරණයකට යනවා මෙතෙන්ට. අම්මයි දුවයි යන්නේ. අර කපු ගොයියා නැත්තම් අර හොර කට්ටනියා මේ උඩින් පෙන්නන එක නෙමෙයි උගේ ඇතුලේ තියෙන්නේ. මුගේ ඕනකමට බාධාවක් ගෑනු ළමයා කලිසමක් කරගෙන ආපු එක. මේ ඊළඟ දවසේකට ගවුමක් ඇඳගෙන ඉන්න කිව්වා. දැන් ඉතින් ගොනා හැරෙනකොට පොල් පැලේ කන්න කියන එක ළමයාටයි අම්මටයි තේරුන්නේ නැති ගොංකමක් නෙමෙයිද? අර මොකද්ද සැලසුම් කරන්නේ? මුහුණු පෙර උඩ මුහුණවරද? ඊට පස්සේ මේක මේ තව වඩු ටිකක් තියෙනවා අරන් එන්න කියලා අම්මා කඩේට යනවා මේ ළමයා තනි කරගෙන. මේ තමයි කාම විතර්කය ක්‍රියාත්මක කරන්න සැලසුම් කරන හැටි. ඔබ කරනවා නම් ඔබටත් මේක අහු වෙනවා. මට ඔබේ ජීවිත පිළිබඳ අත්දැකීම් නැහැනේ. ආයි තව තැනක. මේ ගෙදර මොකද්ද තියෙනවා දෝෂයක්. දැන් කට්ටනිය ඇවිදින් එක කපන්න. දැන් මේ ගෙදර පිරිමි ඉන්න බෑ මේ තොල් තොইলට අනෝගේ යන්න ඕනේ වැටෙන් එහා පැත්තට. මේක මොකටද මේ ලෑස්ති වෙන්නේ කියලා තේරෙන්නේ නැත්නම් හරක් නෙවෙයි දෙමු. අන්න ඔබටත් තේරෙන්න වෙනවා මෙන්න මේ විදිහට මේ ඔබට નિયમિત ආයිති තියෙන ආසාවන් හැරෙන විට වෙනත් දෙයක් සඳහා ඔබේ සිත මෙහෙවනවා නම් ඔෆිස් එකේදී හරි පාරේදී හරි බස් එකේදී හරි තව තැනකදී හරි අන්න ඒ සිහියක් නැහැ. ඒ කාම විතරකේ ඉවසුවා. ඒක ඉටු කරගන්න බැලුවා. තව ඉතින් ඔබට ඕක බස් අතේ යනකොට කෙනෙකුගේ ඇඳුම දිහා බලලා ඔබ ඇඳුමට ඇතුලෙන් යමක් හොයනවාද? අන්න ඒක හොයාගන්න ඔබ තේරුම් ගන්න. ඔබ ඒ තියෙන එක ඒක නෙමෙයි ඔබ හොයන්නේ. ඔබ හොයන්නේ අර. ඒක උදව්වේ. ඔබේ හිතේ තියෙන කෑදරකම. එතකොට මේක ඉටු කරගන්න ඔබට හොරෙන් අර පුද්ගලයා කොලේ වහලා ප්ලෑන් ගැහුවේ මොකටද කියලා? එක කතාවක මෙහෙම තියෙනවා. ගුරුවරියක් යනවා මොකක් හරි ඔය වගේ දෙයකට වැඩක් කරගන්න. යන්නේ ඔය වගේ ඔවුන්ට කට්ට ආණිම කිව්වට කමන්නේ. කට්ටාණි කියන වචනේ තේරුම කට්ට ආණි කියන එකනේ. කට්ටයෝ. ඉතින් මෙයා ගිහින් ඇවිදින් ඊට පස්සේ යනවා අවශ්‍ය දේවල් අරගෙන. තනියම යන්නේ. ඉතින් ඉස්කෝලේ යරලා ගිහින් තියෙනවා. ගෙදර ඇවිදින්නේ නැහැ. දවස් දෙකක් හොයලා බලනවා. ඉතින් ගිහින් තියෙන ආගියතක් නැහැ. මේ ලංකාවේ සිදුවෙච්ච දෙයක් මම කියන්නේ. අහු වෙනකොට කොහෙද හිටියේ? පොලිතින් එකක දාලා ඒකේ යට වලලලා ඒකට උඩින් බැම්මක් බැඳලා. ආංගුරු ක්‍රම කරපු හැටි. ඉතුරු හරිය දන්නව ඇතිනේ වෙච්ච දේ. එහෙනම් ඔබට තේරෙන්න ඕන ගුණා හැරෙන්නේ පොල් පැලේ කණ්ඩ කියලා. අන්න ඒකට ඊට නොදෙන එක තමයි uppannam kama vitakkan nadi vasayati කියලා කියන්නේ. ඒ පාරේ යන්න එනකොට එහෙනම් මේ මම ක්‍රියාත්මක ඉටු කරගන්න හදන්නේ. ඔය ඇහෙන් ආවත්, කනෙන් ආවත්, නාසයෙන් ආවත්, මනෝද්වාරයෙන් ආවත් ඕක තමයි. තව ටිකක් විස්තර කරන්නම් මෙහෙම. ඔබට මනෝද්වාරයට මුහුණ දෙන්න විවේක තියෙනවා නම් වාඩි වෙන්න. හැබැයි වාඩි වෙන්න ඕනේ විනාඩියෙන් 2කින් 5කින් නැගිටින්න හිතාන නෙවෙයි. ලයිට් ඕෆ් කරලා ටැප් එක වහලා ඒ කරන්න තියෙන දේවල් කරලා. මොකද දෙන්නේ නැහැ වාඩි වෙලා ඉන්න ඊළඟට මතක් කරලා නැගිට ඕනෝ. මොනවා හරි තව බැරි වෙච්ච වැඩකට බෝ නැගිට ඕනෝ. එමය මායාවේ හැටි. තව කොමන අරමුණක් ආවත් ඒක අතහරින්න ඉගෙනගෙන වාඩි වෙනවා වරුණාම අරක මං කරේ නෑ කියලා නැකිට්ටොත් ඔබ පරාදයි. එහෙම වංචනික ක්‍රියාවක් මේක. එහෙනම් ඔබට තේරෙන්න ඕනේ ආවේ අරමුණක් එකතු වුණොත් මම නැත්තම් මට මේක අතාරින්න පුළුවන්. අර වන්දනා කිරීම ආදී කාරණා තුලින් ඔබට සංසුන් තැනක් හම්බ වෙලා තිබෙනවා නම් මේ සංසුන් තැන වහගන්නේ මේ අරමුණ වලින්.
මම අර පෙන්වන්නේ ජලාශයක් තියෙනවා ජලාශේ පාසියාහම වැහෙනවා. සංසුන් ස්වභාවය ඔබේ ඇත්ත ස්වභාවය. අර එන සිතුවිලි වල තියෙන ඇලීම් ගැටීම් පාසි වගේ ස්වභාවයක්. නීවරණ කියන්නේ ඒකනේ. තමව හංගලා තියන්න බෑ. තියන කල් එනවා. එnderලා අතහරින්න ඕනේ, නොතිය අතහරින්න ඕනේ. එnderලා අතහරින එක උපන්න කුසල් දුරු කිරීම, අලුතෙන් නැතවීම නූපන්න කුසල් නොඉපදීම. මේ වර්තමාන අරමුණ තුල, වර්තමාන ඇස තුල, වර්තමාන කන තුල, වර්තමාන අරමුණ තුල, වර්තමාන ස්කන්ධ පංචකය තුල කරන්න ඕන දේ. ඔය ඥානතු හම්බික්වේ පස්සතු ආසවණං කයං වදාමි කියලා මම කිව්වේද? එතකොට එතනින් එහාට මොන කල්පනාව ආවත් වාඩි වුණාම දරුවා සම්බන්ධයෙන් හරි හෙට වැඩේ සම්බන්ධයෙන් හරි නාන්න යාම සම්බන්ධයෙන් හරි බැංකු පොතේ සල්ලි සම්බන්ධයෙන් හරි රත්තරන් බඩු ටික සම්බන්ධයෙන් හරි සල්ලි ගණන් කිරීම සම්බන්ධයෙන් හරි ඔබව නැකිටවන්න හදන්නේ. මොකද අරමුණු අතහරින්න ඉඩ නොදී. ඔබ එකතු වුණා කියන්නේ අහුවුණා. එනම් මේ සිතට එන සියල්ල දෙයක් තැනක් කෙනෙක් කොට ගත්ත මුලාවට අහු වෙනවා. ඒ නමුත් මේවා සියල්ල සිතුවිලි පවණයි අල්ලගත්තේ නැත්තම් නැති වෙනවා. දැන් මට ඒක එකක තියෙනවා මේ මට මතකයි. ඒ වගේ අමනාපයක් ඇති වුනහම පැය ගාණක් ඇතුලෙන් බැන ගන්නවලු. තනියම ඉඳගෙන එයාට බනිනවා ඇතුලේ. ඇත්ත එක ෆයිට් එක. දැන් කවුද ඇතුලේ ඉන්නේ? අදාළ පුද්ගලයා ඉදිරියේ නෑ මෙහෙ නෑ. නමුත් එයා මත හදාගත්ත විරුද්ධකාරයත් එක්කලා හිත ඇතුලේ දැන් මොකද්ද මේ යන්නේ? සටනක්. දැන් මේක සිතුවිලි දෙකක් අතර සටනක් කියලා තේරුම් ගත්තාම මොන පිස්සුවක්ද මේක කියලා අතහරින්න ඕන තියෙන්න එපා. මෙතන හතරෙක් ඉන්නවා අය. එහෙම තේරෙන්නේ නෑ. ඔබට තියෙන්නේ අනුවිතර්කනේ අනුවිචාරනේ වැරදි පැත්තට. ඒ වගේ පුද්ගලයෙකුට. දැන් පළවෙනි කාරණේ බලන්න. මේ කාම විතර්කය කියන්නේ රූප ශබ්ද ගන්ධ රස හරි ස්පර්ශ හරි ඒක ඒ අදාළ දේ ඉටු කරගන්නට අදාපු අදහස. ව්‍යාපාද විතර්කය කියලා කියන්නේ අර චිත්ත මේ බාහිරින් ගැටෙනකොට හෝ සිතට ආපු තරහව. පස්දර නිසා එන්නත් පුළුවන් මනෝද්වාර නිසා එන්නත් පුළුවන්. ඒ කියන්නේ මම පස්දර හෝ මනෝද්වාරය වැදගත් නැහැ කියලා කියන්නේ මේ මොහොතේ වැදගත් වෙන්නේ. තව එහාට ඔකට හිංසා පීඩා කරන්න ඕන කාරණාව පිළිබඳ ඔලු ගන්න හරි සැලසුම් කරන්න ගියාම ඒක තවත් විහිංසා විතර්කය. ඔබ මේක පුරුදු කළේ කොහොමද? අදිවාසයේදී පිළිගත්තා. නිකන් ඉන්න හොඳ නෑ මේකට මම කාමාරමුණ නම් ඊට කරගන්න පෑන් ගන්නවා ව්‍යාපාදාරමුණ නම් ඒ පුද්ගලයාට අදාළ ප්‍රතික්‍රියාවක් දක්වන්න තමන්ට තියෙන අන්තිම හැකියාව වෙන රාජ්‍ය නායකයා දක්වාම මොදලින් හරි පොලිසියෙන් හරි දේශපාලන බලෙන් හරි කට්ටනිකම් කරලා හරි මන්ත්‍ර ගුරුකම් කරලා හරි දීනිකම දේවාල ගිහින් බලි ගහලා හරි එහෙම නැත්නම් මොනවද අර තියෙන්නේ LMG SMG පාවිච්චි කරලා හරි අනිකා වනසන්ට යන එක මොකද්ද? අදිවාසයේදී ඒ විතර්කය පිළිගත්තා. දැන් ඒක මුල් කොටගෙන ඔබ හිතනවා කියන්නේ මම දැන් එතන ඉන්නේ. මම තමයි මේ ප්ලෑන් ගහන්නේ. එතකොට ඒක අදිවාසයේදී. අදිවාසයේදී නම් මේ මම යන්නේ අමාරු වැටෙන පාරක අනාගතයට තියන්න කියලා තේරෙන්නේ නැත්නම් එහෙනම් නප්පජහති බහැර කිරිල්ලක් නැහැ. අර අපි කතා කරපු මේවා මේ බාහිර දේවල් මගේ හිතට ආපු සිතුවිල්ලක් මේකනේ මේක තියෙන්නේ කියලා විශේෂයෙන් තේරුම් ගන්න පැරීමක් නැහැ. ඒක තේරුම් ගත්ත කෙනාට විතරයි ලෝකෙ නෙමෙයි ඔක තියෙන හිතේ කියලා තේරෙන්නේ. අනිත් ඇරේ ලෝකෙ තමයි හතුරයි ඉන්නේ, විරුද්ධවාදියා ඉන්නේ. Taman හදාගත්ත එක කියලා තේරෙන්නේ නැහැ. එහෙනම් අපි අනාගතයට තියනවා සැලසුම් කරනවා. මේක කල්පනාවෙත් කරනවා පස්දරෙත් කරනවා. නබ්‍යන්ති කරෝති. අවසන් කරන්නේ. එහෙනම් එතන වෙන්නේ නූපන්න කුසල් ඉපදීම හේවත් චිත්තාභ්‍යන්තරයට අර පෙන්වන අදිඨාන අබිනිවේෂ අනුසය. නැවත උපදින්න තියෙන එක. මව් කුසෙන් උපදින්න නෙමෙයි හෙටට අනිද්දාට ආපහු මතක් වෙනකොට උපදින්න තියෙන එක.
මේ තියපුවා නැවත උපදින එකේ නේද නැවත ඉපදීමේ දුක දකින්න ඕන ඔබ. තරහව වෛරය ක්‍රෝධය තිබ්බේ නැත්තම් නැවත උපදිනවද? නැවත උපදින්නේ නැත්තම් දැවිල්ල තියෙනවද? දැන් බුදුදහමෙන් උගන්වන්නේ නැවත උපදීම නැති කරන්න නේද? ඉපදුනේ තියපු නිසා නැවත උපදීම නැති කරන්න මොකද කරන්නේ? තියන්න නැතුව ඉන්න වෙනවා. වර්තමාන අරමුණ භාවනා මධ්‍යස්ථානයේ බවට පත් වෙන්නේ උපන් දේවල් අයින් කරන්නයි ආපහු තියන්න නැතුව ඉන්නයි. අනන්ත සංසාර සමය ජීවිතේ ඕක නෙමෙයි කලේ. මට ගැහුවා, බැන්නා, රිදෙව්වා, පාඩුවක් කළා, මදිකමක් කළා, පරාජය කළා. නිකන් ඉන්න හොඳ නෑ. මේකට නම් නිකන් ඉන්න හොඳ නෑ. මොකක් හරි එකක් කරන්න ඕනේ. රියැක්ෂන්. එතනනේ ඉන්නේ. මේ වැඩේට ඉඩ නොදෙන්න ඔබට හයියක් තියෙන්න ඕන, වීරියක් තියෙන්න ඕන. ඔය කන්ති නැත්තම් ඉවසීම කියලා කියන්නේ ඒකනේ. එහෙනම් භාවනාව තියෙන්නේ මොකේද? ඇහි කනේ නාසයේ දිවේ කයේද මනෝද්වාරයේද නැත්තම් උපන් කාම විතර්කේ හෝ ව්‍යාපාද විතර්කේ හෝ විහිංසා විතර්කේද? අනේකයි තේරුම් ගන්න ඕන. පස්දොර උදව් කරගෙන ගැටෙනකොට හරි ලස්සන වැඩක් මේක. මම දැකලා තියෙන දෙයක් මේක. ණයා කියලා කියන්නේ. ඔළුවේ තියාන නිදි. පේන්නවත් පෙනයක් නැහැ. නමුත් පහරක් වැදුනොත් පෙනේ පිප්පෙනවා. ඔගේ නිදිගත් සිතේ තිබෙන්නා වූ ඔබේ දුර්වලකම නේද මේ ගැටෙනකොට මතුවෙන්නේ. එතකොට ඒක ඔබට වදයක් අනිත් අය තරහකාරයෙන් බවට පත් වෙනවා මේකෙන් වද විඳිනකොට. නමුත් මේක පෙන්වා දෙන එක උදව්වක් බවට පත් කරගන්න ඔබ වෙනස් වෙන්න ඕනේ. අනිත් අය මොකද කළේ? අපේ දුර්වලකම් පෙන්වන එක. රූපේ හෝ ශබ්දේ හෝ ගන්ධේ බාහිර කාරණයක් තුලින් වෙන්නේ අපි ඇතුළත එළියට අරන් දෙන එක. ඉතින් අර මට මතක් වෙච්ච උදාහරණ ටිකක් ඔස්සේ පැහැදිලි කළේ දරුවන් සම්බන්ධයෙන් හරි බිරිඳ සම්බන්ධයෙන් හරි වෙනත් බිරිඳක් සම්බන්ධයෙන් හරි ඉඩකඩම් සම්බන්ධයෙන් හරි ඔප්පු සම්බන්ධයෙන් හරි ඔබ මේ හිතන විදිහ වංචනිකද නොමග යවන්නද රිදවන්නද පරිගන්නද එහෙනම් ඔබට එතන වැඩෙන්නේ ලෝභ දේශ මොහ හැරුණාම භාවනා නෙමෙයි. ඒකට තමයි නමක් තියෙන්නේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරවති නානභාවං ගමේති. ඒක පෘථග්ජන පුද්ගලයාගේ චරිතය බුදුහාමුදුරුවෝ විග්‍රහ කරලා තියෙන හැටි. මේක අනිත් පැත්ත හරවන්න ඕන අරමුණක් පාසා. න අදිවාසේති. මොනවද? අර කාම විතර්කේ නම් අර අවස්ථාවට ප්ලෑන් ගහන්න හදන එක මම මේ යන්න හදන්නේ පොල් පැලේ කන්න තමයි මගේ ගුණා හැරෙන්න හදන්නේ කියලා දෙනවා. මම හිත හොයන්න හදන්නේ කෛරාටික අරමුණක් ඉට කිරීමක් කියන එක. එහෙනම් ඒක පිළිගන්න එපා කියන එකයි නාදිවාසීද කියන්නේ. එහෙනම් සිතින් ඊතා ඉක්මනින් බැහැර කරන්න ඕන. පජහති. මොකද මේ සිතට එන දේවල් තියන්න බෑ. සිත ස්වභාවයෙන්ම හටගෙන නැසන සුළුයි. අපිත් ඒක ඇලෙන්න ගැටෙන්න ගියොත් තමයි පවතින්නේ. නැත්නම් අපිට මේකට උදව් වෙන තැනක් තියෙනවා. මොකද්ද? මේට එහා පැත්තේ ඔබ ළඟ තියෙනවද සංසම් ස්වභාවයක් පුරුදු කරගත්ත? උපේක්ෂාව කියලා කියනවා. මේක අතහැරලා අර උපේක්ෂාවටපත් වෙන්න ඕන. එතකොට මෙයාට ඉඩ නැහැ මෙයා යන්න ඕන හිතින්. මේක මුලින්ම කරලා නැත්නම් මේක ත්‍රිපිටකයේත් නැහැ බුදුරජාණන් වහන්සේ වදාරලත් නැහැ. නමුත් මේක උපක්‍රමයක් විදිහට කරන්න පුළුවනි. මේ එන කරදරකාරී අරමුණක් වශයෙන් හිතලා හරි දැක්කා කියලා හිතලා හරි
අන්න එහෙම එකක් තෙන්න තව සිතුවිල්ලක් හේතු කිරීම තුළින් මේක වලක්කලා සෑහෙන දවසක් යයි සමහර විට. අරමුණු වැළැක්වීම. අන්න එහෙම වලක්වනකොට ටිකක් වෙලා යනකොට තේරෙවි ටිකක් වෙලා තියෙනවා එන්නේ නැතුව කියලා. ඔය අරමුණු එන්නේ නැති සංසුන් සිතේ ස්වභාවය Taman අත්දකින්න ඕනේ. එහෙම නැත්නම් වතුර පේන්නේ නැහැ වැවේ තියෙන උඩින් පේන්නේ හැමදාම පාසි විතරයි. පාසිම තියෙනවා කියලා හිතන් ඉන්නවා. මේ සිතවිලි වල තියෙන අවුලම ඇරුණාම සංසුන් සිතක් දකින්නේ නැහැ කවුරුවත්. දැක්කොත් තමයි රහ වැටෙන්නේ. රහ වැටුනොත් තමයි ඒක තියාගන්න ඒකට උඩින් තියෙන වාසි සේරම අයින් කරන්න හිතෙන්නේ. හෙවත් ඔබ පුරුදු කරගෙන තිබෙනා වූ සිත උඩින් තියෙන ඔබේ පෞද්ගලිකත්වය හෙවත් මේ නීවරණ ධර්මයන්ට අයිති කාරණා ටික. එහෙනම් නාදි වාසේති. හොඳයි සැපයි සාන්තයි කියලා ප්ලෑන් ගහන්න පිළිගන්න එපා. කාම විතර්කයෝ ව්‍යාපාද විතර්කයෝ වින්සා විතර්කීටත් එහා එකක් නේ. කඩුව ගන්න පොල්ල ගන්න එහෙම නැත්නම් තව පස්සේ මොනවා හරි උපක්‍රමයක් තියන්න. ඒ අපේ සිතේ සංසුන්කම නැති වී නොසංසුකමක් එන එක තියාගත්තේ කියන එකක් බාහිර උදව්වෙන් හෝ මනෝද්වාරයෙන් එන්න පුළුවන්. මේ ආමොහතට අපි එතනට එකතු වෙන නිසා අපිට ඒකේ හරි වැරද්ද තේරෙන්නේ නැහැ. අපි ඊට පස්සේ ඒක උඩ ක්‍රියා කරනවා. මේක තමයි පෘථග්ජන ක්‍රියාකාරීත්වය. මෙහෙම පැත්තක් තිබෙන බව. අදාළ කාරණේදී ඇවිදින් Taman නොසන්සුන් බව තේරුම් ගත්තාම එහෙනම් එනකොට තේරුම් ගන්න ඕන. මේ මගේ සංසුන් බව නෙමෙයි මේ මායя. ඒ තමයි මායя. ඔය භික්ෂුණීන්ටත් මායя ඇවිදින් හොල්මන් කරයි කියලා කියන්නේ ඔය මායя තමයි ඔබටත්. විවේකයක් තියෙනවා නම් ඒ වගේ කාටවත් නොදැනෙන්න ඉඳගෙන බලන්නකෝ. ටිකක් වෙලා යනකොට කොච්චර જાති ඔබ ගෙදර කරලා නැද්ද කියලා ඒවා මතක් කර දෙමින් නැගිටවන්න හදන්නේ නැද්ද කියලා. අහුනොත් ඉවරයි. අහුනොත් අරමුණට එකතු වුණා. මෙහෙම හිතමු අපි. ගෙදර ඉන්නවා මේ දවස්වල. මරණයක් වෙලා තියෙනවා. මගු ගෙදරක් වෙලා තියෙනවා. යන්නම ඕනේ. එහෙමයි අපේ හිත කියන්නේ නොගිහින්ම බෑ. ඒක අරමුණක් නේ. ඔබ ගියේ නැත්නම් ඒ මොගුල කරෙන්නේ නැද්ද? අන්න ඒකේ බරක් බලයක් නැත්නම් අතහරින්න පුළුවන්. ඒකේ බර තමයි යන්න ඕනේ කියලා කියන්නේ. ගියාමත් මහ ලොකු පිළිගැනීමකුත් නැහැ වැඩක් ඇත්තේ දැන් මොකටද ආවේ කියලා හිතෙනවා. නමුත් මම හිතන්නේ යන්න ඕනේ කියලා. එහෙනම් ඒක ගැන හිතා බලලා මේ යුගයේ ඇවිදින්න හොදත් නැහැ. අරමුණ අතහැරියා නම් ගමන නැහැ නේද? නමුත් ඒකේ ඔබ බලන්නේ මේක වෙන මොකක් හරි. අන්න එහෙමයි ඔය අරමුණට එකතු වීම තමයි ගමන කියලා කියන්නේ ආපහු. මාර පහුගිය කාලේ ඔය වගේ ගමන් යන්න ඕන කට්ටිය තහනම් කරලා ගියා. සමහර විට ඒ පෞද්ගලික මොන ගමන ගියාද මම දන්නේ නැහැ. ඒවට එක එක ගමන් තියෙන්න පුළුවන් නේ. පොලිසියට අහුනහම කොත්තමල්ලි ගේන්න ගිහින් තියෙන්නේ. ඕක තමාර අපේ ගම්වල තියෙන්නේ. පිතුල් ගහට නැගලා තිනවා. රාබොන්න බැහැම ගියේ. අයිතිකාරයට අහු වෙනවා. කොහෙද ගියේ? තනකොළ ආපන්න ගියා. කොහෙද යකෝ තනකොළ පිතුල් ගහේ? ඉතින් නැති හින්දානේ නම් වහින්නේ. ඔය උත්තරේ නෙමේ හැම එකෙම තියෙන්නේ. තමන්ට තමන් වංචනික වෙන්න බෑ මේකේ. අන්න ඒක අල්ලා ගන්න ඕන. ඒක අහු වෙන්න ඕන. ඉතින් ඒක නිසා වර්තමානයේ මනෝද්වාරයේද ඇසත කනද නාසයද කියලා මම දන්නේ නැහැ. වර්තමානයේ තමයි මේ අවස්ථාව උදා වෙන්නේ.
නිින්ද හැරුණට වර්තමානයේ ඇඳේ වෙන්න පුළුවන්, කල්පනා වෙන්න පුළුවන්, පාර වෙන්න පුළුවන්, බස් එකේ වෙන්න පුළුවන්, දරුවන් සමග වෙන ගුරුවරු සමග වෙන්න පුළුවන්, බැංකුවේ වෙන්න පුළුවන්, වැසිකිළිය වෙන්න පුළුවන්. අර විතර්කණය කියන වචනෙන් පෙන්වන්නේ තමන් හදාගත්ත බලවත් බව හිතට එන එක. අදිවාසීති නප්පාඩහති නවිනෝදේති නභ්‍යන්ති කරති නනවාන්ද ගමේති කියන වචන ටිකකින් කරනවා නම් කවදාවත් බැහැර වෙන්නේ නැහැ, ඉවර වෙන්නේ නැහැ. අප්පහාන සංඥා. එනම් මේ වර්තමාන මොහොත ඇසතුල කනතුල නාසතුල උපදින අරමුණ සසර හදණ්ඩයි සසර කඩණ්ඩයි දෙකටම පුළුවන්. අන්න බුදුබණ තේරෙන්නේ නැත් ගත්ත පුද්ගලයා ওই වෙලාවේ කරන්නේ සසර හදන එක. ඉස්සරහට සසරක් හදන එක. කොහොමද? බැන්නොත් බනිනවා, ගැහුවොත් ගහනවා, නැත්නම් රිදෙවොත් මං හොඳ වැඩක් කරන්නම්කෝ කියන්නේ ආන් සසර හැදුවා. ඒ ඉස්සරහට විද්බනේ. ඔය හොඳ වැඩක් කරන්නම්කෝ කියලා හිතන එකේ ඇතුළත අර්ථය බුදුන් වහන්සේ පාලියෙන් පෙන්නලා තියෙනවා. පොතේ නෙමෙයි ඒක තියෙන්නේ. ජීවිතය තුලත් නෙමෙයි පෙන්වන්නේ. ඇහැ තුල හරි, කන තුල හරි, නාසය තුල, අරමුණක් තුල. ඒක සිංහලට තමයි මම ඔබට කිව්වේ. අතහැරලා දැම්මේ නැහැ. වෙලාවක් වෙනකල් ගන්න තිබ්බා. මෙන්න මෙහෙම අනාගත බුදුන් දකින්න දිවි ලෝකයන් බ්‍රහ්ම ලෝකයන් තාවනව හරි කරගන්න තියෙන ඔක්කොම සතර හදනේවා. එහෙනම් එයාට හතරක් තියෙනවා. එහෙනම් සාස්වතවාදය. අන්න මේ වර්තමාන මොහොත ඉස්සර මින් පෙර නම් හොඳ වැඩක් කරන්නම්කෝ කියලා හිතමින් අනාගතයට තියෙන ගතිය නවත්තන්න ඒකට තමයි නූපන්න කුසල නූපදීම කියලා කියන්නේ. අර ආපුව මත ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් වහාම සංසිඳවනවා නම් සංසුන් වෙනවා නම් උපන්න කුසලුත් දුරු වෙනවා. ඒ ඇවිදින් ඉවර වෙන්න ඕන. ඔබට නිදහස ලැබෙන්න නම් තියෙන ටික ඇවිදින් දුරු වෙන්න ඕනේ. තිබ්බේ අතීතේ නෙමෙයි ඉස්සරහට තියපුවා තමයි පස්සෙන් එන්නේ අතීතේ වෙලා. දැන් වර්තමානයේ ඉදිරියට නොතැබීම කරන්න වෙනවා. මෙන්න මේ වර්තමාන මනෝද්වාරයේ අසකරණාසයේ දිවකය කියනා වූ භාවනා මධ්‍යස්ථානයේ මේ සඳහා යොදා ගන්න ඕන. ඒක තමයි අර චක්කුණා සංවරෝ සාදු සෝසෙන සංවරෝ ගාථාවේ තියෙන්නේ. අපි කරන්න ඕන දේ. ඒ සංවර කියන්නේ අද්දක පියන් ඉන්නව නෙමෙයි. උපන්න අතීතේ එනවා ආවහම වහාම සිතුවිල්ලක් නේ වහාම සංසිඳවන්න ඕනේ. ඊට එහාට ක්‍රියාවකට ඉඩ නැහැ. අතහරිනවා කියන්නේ ඒක තමයි. අර ඔබට අර සම්සුන් සිත හුරුනම් හෝ ඒක එතෙන්ද යන්න ලේසි හරියට. ඒක හදාගත්ත කෙනාට තමයි මේක ලේසි. ඒක තේරුම් ගත්ත කෙනාට. ඒකයි මම කිව්වේ එහෙම හුරු නැත්නම් සතියක් දෙකක් මහන්සි වෙලා හරි මේ හිතට එන අරමුණු වලක්කලා එන්නේ නැති තැනක් තියෙනවා කියලා හොයාගන්න. දැන් එතන නිදහසේ ඉන්න දෙන්නේ නැතුව ඊළඟට එන අරමුණු දකින්න ඔබට සිහිය තියෙන්න වෙනවා. අර නිදහස තියාගන්න නම් ඊට උඩින් එන සේරම අතාරින්න ඕන. නමුත් මේක ඔය කියන තරම් ලේසි නෑ. මේකට අරමුණකට අහු වෙලා විනාඩි 3-4ක් යයි. මනෝද්වාරේ නම්. අර කවුද කිව්වා වගේ දෙන්න ගහ ගන්න එක හරි ප්ලෑන් ගහ හරි. ඒ සතිය තව වෙන්න නැති නිසානේ. නමුත් මේක චුට්ටකින් ඉවර වෙයි. මම මේ භාවනා කරනවා කියලා කල්පනාවක් පස්ස නේද ගියේ කියලා මතක් වෙනකොට අන්න සතිය ආවා කියන්නේ ඒක ඉවර වුණා. ඒ ගැන දුක් වෙන්න එපා දැන්. ඒක ඉවරයි. මෙන්න මේ අරමුණ ඉවර වෙනවා කියන එක තේරෙන්න වෙනවා. ඒ ඉවර වීමේදී ඉවර වෙන්නේ අනාගතයක් නොතිය. ඔය කියන විදිහට ඉවර වුණොත් එහෙම. මම හොඳ වැඩක් කරන්නම්කෝ කියලා ඉවර කරුවොත් එහෙම ඒක ඉදිරියට තියලා ඉවර වෙන්නේ. ඒ නිසා මම දකිනවා බුදුරජාණන් වහන්සේ හොයා ගැනීම තුළ හරියට වටිනා දෙයක් තමයි වර්තමාන මොහොත කියලා කියන්නේ. ඒක
මෝඩයාට සසර හැදීම සඳහාත් ඥානවන්තයාට සසර කැඩීම සඳහාත් මධ්‍යස්ථානය. හදනවා නම් ප්‍රමාද මධ්‍යස්ථානය, කඩනවා නම් භාවනා මධ්‍යස්ථානය. මධ්‍යස්ථානය කියන්නේ සෙන්ටර් කියන එකනේ. මැද තැන. අතීතේ ඒකාන්තයක්, අනාගතේ තවාන්තයක්, වර්තමාන ස්කන්ධ පංචකේ තමයි මැද තැන. මධ්‍යස්ථානය. දැන් එහෙනම් ඔබට කයින් වචනෙන් හරි මොකෙන් හරි නොසන්සුන් වෙන්න අවසර නැහැ. සංසුන්කම තියෙන්න වෙනවා. ආවනම් එයාට ඉඩ දීලා බෑ කය වචන හසුරවන්න. එයාට යන්න කියන්න ඕන. නාදිවාසේති පජහති කියන්නේ ඒකයි. කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය නාදිවාසේති පජහති. මේ මොහොතේම ඉවර කරන්න ඕන. අර බ්‍යන්ති කරවති කියන එක. ඒක විශේෂ තේරුම් ගන්න ඕන දෙයක්. අර අපි ලෝකෙත් එක්කලා අවුල් කරගන්න යනකොට මම හදාගත්ත සිතුවිල්ල තියෙනවා කියන එක මේ මෝඩකමින් අයින් වෙන්න ඕන කියන කර පෙන්නන්නේ. අත අවසන් කරනවා. අතහරිනවා. අපි වාද කරන විනෝදේති විශේෂයෙන්. මේ සිතුවිල්ලේ ලෝකයට සටන මොකද්ද මේ ඇති වෙන ද්වන්ද්ව සටන? මොකද්ද මේකේ තියෙන්නේ? මේ රණ්ඩු වෙන්න දෙයක් තියෙනවද? ඊට වඩා සංසුන් බව ඒකට තියෙනවා. ඊට වඩා මේ සංසුන් බව සුන්දරයි කියලා තේරෙනවායි කියලා. විදර්ශනා උපේක්ෂා කියන වචනයක් තියෙනවා. එතන ඉන්න කැමති. ඔය ස්වාමීන් වහන්සේලා විවේකව ප්‍රිය කරයි කියලා පෙන්නන්නේ ඔය කියන තැන ඉන්න කැමති. ඒ හදාගත්තාම එතන තමයි ඉන්නේ. අපිට එතන ඉන්න බෑ මොකද වහනවා අතනින් ඇවිදින්. වහන්න තියෙනවා ඔක්කොම ඉවර කරගත්තාම ඔය එකේ තියෙයි. විවේක මනුබ්‍රූහේදී. කාය චිත්ත උපදි විවේකය. අන්න එහෙම ඒ தത്വයට හිත හැදෙනකොට ඇතුළතින් එන්න කාරණා නැහැ. දැන් තියන්න නැතුව ඉන්නත් පුළුවන්. දැන් ක්‍රියාත්මක කරන්නේ නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරොති අනභවං ගමේති කියන වචන තුනට අයිති කාරණාව. වහාම සංසිද්ධ කරන එක. හෙරට තියන්න නැතුව එන එක අයින් කරන එක. දැන් මෙහෙම කරලා බලන්න ලෝකෙ දිහා ඊට පස්සේ. ඕවට අදාළ ඔබේ වෙනස්කම් වගකීම් කියන මතේ නැත්නම් මේවා මොනවා තිබුණත් සමානයි. අවුවයි වැස්සයි අකුණු ගහන එකයි වල්ලබුරන එකයි නරියහු කරන එකයි මල්වල ලස්සනයි පරිසරයේ හුලං හමන එකයි මේ එකක්වත් හරි හරි වැරදි හරි හොඳ හරි ඔබට ඒවා වෙනස්කම් පේනවා. නමුත් ඔබේ ඇතුළත කලබලයක් නැහැ. කවදා හරි අත්දකින්න ඕන. උපේක්ෂා පාරමිතාව. අර හිත හදනවා කියන්නේ ඒකනේ. එතකොට අපට නිදහසේ ඉන්න දෙන්නේ නැත්තේ මේවා නෙමෙයි මේවා නිසා අපි හදාගත්ත අර මෝඩකම් ටික කියන එක තේරෙනකොට ඒ ටික අතහරින්න කියලා නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. වෙන මොනවා කරන්න කියලාද කියන්නේ ඔය? කොස් ගිඩියක් දෙලිඩියක් වගේ මාර්ගඵලයක් ලැබෙන්න අපේ කට්ටිය මාර්ගඵලයක් ලබන්නනේ භාවනා කරන්නේ. මේ මාර්ගඵලයක් ලබන්න භාවනා කරන ඔක්කොම පට්ටපල් මෝඩයෝ. මාර්ගඵලයක් කියලා එකක් නැහැ. නිර්වාණ මාර්ගයේ අවසානයේ ඵලය. මාර්ගඵල කියලා එකක් නැහැ. මාර්ගය ගත්තාම ඵලය හම්බ වෙනවා. ඒක දෙකක්. ඒ නිසා අපිට මේ මාර්ගය තියෙන්නේ කොතනද? වර්තමාන අරමුණද? ඇසේ කනේ නාසයේ දිවේ කයේ. අදිවාසීති නප්පජහති නවෙනෝති නොබ්‍යන්ති කරෝති නම් මාර්ගය නෙමේ කුම්මග්ග සේවනයකට කියන්නේ. නොමග යාම. අර නාදිවාසීති පජහති විනෝදේති බ්‍යන්ති කරෝති අනභව ගමේ නම් මාර්ගය. දැන් මේකේ වෙන්නේ මොකද්ද? අනාගතයට හත ගන්න හේතුවක් ඉතුරු නොවි භව නිරෝධය. නිරෝධය ඉවර වෙනවා. භව නිරෝධ නිබ්බාන. එහෙනම් මාර්ගයට අනතුරු ඵලය හම්බ වෙනවා. දැන් සෑහෙන කරුණු අධ්‍යයනයකට හදාරා ගැනීමකින් පසු Taman ඉන්න තැන තේරුම් ගන්න ඕන. මේ ලෝකෙත් එක්කලා අපට නිදහස ඉන්න දෙන්නේ නැත්තේ
අර පරිලාහනිරේ කතාව මම දකින්න හැම එකක්ම ඇවිස්සෙන්නේ තමන්ගේ හිතේ ඇවිස්සෙන්න කාරණා තියෙන හින්දා. ඒ ටික තියෙනකල් දුකසේ නිවන ලබන්න ඕන කියන්නේ ඕක තමයි. මේ ටික එන්නත් ඕන, ඇවිදින් ප්‍රතික්‍රියා දක්වන්නත් බෑ, සංසිඳවන්නත් ඕන. අර භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් තියෙනවා අස්සුමුකෝ රුදමානෝ පරිසුද්ධම් බ්‍රහ්මචර්යම් පටිවසති. ඔය එන හැංගීමේදී කපා කටා ගන්න මරා ගන්න යන්න හිතුණට මේ අඬමින් කියන එකේ තේරුම දුකට අඬමින් කියන එක නෙවෙයි අර පාලනය කරන්න. බඹසර වසනවා කියන්නේ අර සංසුන් වෙන්න නොප්‍රතික්‍රියාවට නොය අවසන් කරන්න හදනවා. ඇයි ඒ? තැබුවොත් නැවත උපදින නිසා. නැවත ඉපදීමේ දුක දැනගන්න එපා. එසා වර්තමාන මොහොත ඔන්න ඔය ආපු දේවල් ඇවිදින් ඉවර වෙනවා. තිබුණ නැත්නම් ඒවා ආයෙ පස්සේ එන්නේ නැහැ. නැවත ඉපදීම නැති වෙනවා කියන එක මෙන්න මේ ආසව ෂය වෙන්නේ මෙහෙමයි. ඇවිදින් අල්ලාගත්තේ නැතුව අවසන් කරපුවම ෂය වෙන්නේ. හොඳ වැඩක් කරන්නම්කෝ කියලා සැලසුම් කරේ නැතුවම අනාගතේට නොතිය අවසන් වෙන්නේ. ඒකෝ මේක තේරෙන එකට තමයි ආසවක්ඛේ ඥානය කියන්නේ. වෙන 아무තුවෙන් අන් එනවා වගේ එකක් නෙමෙයි. මේ වර්තමාන මොහොත හරිම සුන්දරයි වටිනවා. ඒක බුදුම ෂණ සම්පත්තියක් තේරෙන එක. මම දැන් මගේ හිත හදන්න ඕන. ඉතින් ඕකට සිවුර පරවන්න ඕන කියලා, හරි උපාසක වෙන්න ඕන කියලා, හරි කැලේට යන්න ඕන හැරි කතාවක් නෑ. ඒවා දන්නේ නැති කට්ටියගේ කතා. තේරුම් ගත්ත පුද්ගලයාට Tamanට පැවරී තිබෙනා වූ වගකීම් එක්කලා කාර්ය බහුලම වෙලත් බෑ. ඔය ශේස්ත්‍රයේදීම තමයි අර විතර්ක තුන එන්නේ. පෙර පරිදි ප්‍රතික්‍රියා දක්වන්න Taman තියෙන ධන කුල නිල දේශපාලන බලය දන්නේ නැතුව මෙයා මරා දාන සංසුන් කරගන්න පුළුවන්. දා ගන්න ඕනේ. එක්වර දෙක්වර තුන්වර දහස්වර මහන්සි වෙන්න වෙයි. කොතරම්ද කියනවනම් සෝවාන් සිට අනාගාමි දක්වා මහන්සි වෙන්න වෙනවා. එතකොට තමයි මෙයාගේ බලය ටික ටික බිඳීගෙන යන්නේ. ඔය කාමරාග ව්‍යාපාද තුනී කිරීම කියන වචනේ පෙන්නන උපන්න කුසල් දුරු කිරීම ඒකයි. ඒසා මේක අපි හදාගත්ත අපේ පෞද්ගලික දුර්වකමක් සමග සටනක්. ඔය තමාට තමා සරණ කර ගැනීම කියන වචනෙන් පෙන්වන්නේ. ඒකට වෙන මොකක් කරලා බෑ. අර වෙනත් ಜಾති වඩනවා කියන එකේ තේරුම මේවට වුණ දෙන්නේ නැහැ කියන එකනේ. නම් පහන සංඥා වළංගු වෙන්න වෙනවා. කාම විතර්කයේදී හෙවත් ලෝභයේදී, ව්‍යාපාද විතර්කයේ හෙවත් ද්වේෂයේදී. දැන් මොකද්ද මේ පුරුදු කරන්න හදන්නේ? තිරිසන් ගතිය මරා මිනිසත්කම ඉස්මතු කරන්න හදනවා. අර පුරුදු අපි මම ජය ගන්න අනිත් අයට රිදවලා නැත්තම් මගේ ඕනකම ඉටු කරගන්න අනිත් අයට හානියක් කරලා මොනවා වුණත් කමන්නේ. අර වන් කියපු කතාවේ අර දැරියට හරි අර ගුරුතුමියට හරි වෙච්ච හානිය පිළිබඳව ඔහුට කල්පනා වුණේ නෑනේ. ඔහුට ඕනුනේ වෙනත් ඕනකමක් නේ. ආනාත්මාර්ථය. Tamanට තමන්ගේ හිත තේරෙන්න ඕන මේ කරන්න හදන්නේ මොකද්ද? Tamanට තරම් හොඳට පේන්නේ නෑනේ එක කාටවත්. මේකෙදි ඔබ ඉන්නේ එක එක මට්ටම් වල සමාන කරන්නේ කොහොමද? මේක හොඳට තේරුම් ගන්න දැනට මට යුපේවැය තියෙනවා මේ මම දැක්ක කියලා තියෙනවා සමහර අයට හොඳ සංසුප්කමක් තියෙනවා මොකද දැන් එතනින් එහාට කරන්න ඕන කියලා අහලා තියෙනවා. නැත්නම් ඒ මට්ටමේ තමන් ඒකට හුරු කරන්න වෙනවා. තදියමක් තියෙන්න බෑ, හදිස්සියක් තියෙන්න බෑ. හෙටම මේක කරන්න ඕන කියලා එහෙම. ස්වභාවයෙන්ම කිලෝමීටර් 70ක වේගෙන් ගියා නම් වාහනේ ඊට පස්සේ නියුට්‍රල් කරපුවාම එකපාරට බ්‍රේක් කරොත් පැක් වෙනවා, පෙරලෙනවා. ඒකට ගිය වේගය සෙමීහිට තුනී වෙලා යන්න දෙන්න වෙනවා සමතලා පොළොවක. එතකොට බිඳුවටම බහිනවා ඒක. එසා මේකට කාලයක් දීලා තියෙන උපන්න කුසල් දුරු කිරීම සඳහා. පොතේ ලියනකොට එකපාරට රහත් උනායි කියලා ප්‍රායෝගික කරලා බලන්න ඕන කොහොමද වෙන්නේ කියලා. අඩුවම ක්ලේශයක් නැති අය සමහර විට එහෙම වෙන්න පුළුවන්. මෙතෙක් ඉතින් හදලා තිබිච්ච කාරණාවලට. අනිත් අයට
මේ වැරද්ද තේරුම් ගැනීම දැක්මක් ඊට පස්සේ පටිසෝතගාමී ප්‍රතිපදාවක්. මෙන්න මේ ක්‍රියාවේදී ඔක්කොටම මේක තියෙන්නේ. අන්න ඒකනේ මම කියන්නේ වෙන භාවනාවක් නැහැ කියලා කියන්නේ. මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක නොයුස්සන එක අවසන් කරන එක තමයි බුදුහාමුදුරුවෝ කළේත් අනිත් හැමෝමත් කරන්න ඕනේ. අර මොනවද කරන්නේ එතකොට අර භාවනා කියලා જાති අරගෙන? ඒ වෙන වෙන වැඩ. තමන්ව වට ගන්න. මතක තියාගන්න බුදුරජාණන් වහන්සේට වරදින්න බෑ. ඒ පෙළේ යමක් වෙනවා කියලා තියෙනවනම් වෙන්න ඕන. අද වෙන්නේ නැත්නම් ඒ බුදුරජාණන් වහන්සේ වැරදි නිසා නෙවෙයි පාලි පරිත්‍යාගයේ සිංහලට උගන්ලා තියෙන හැටි අපි තේරුම් අරන් තියෙන විදිහ වැරද්ද. මරණ සති වික්‍රේ භාවයට අමතෝගද අමත පරියෝසන. දැන් පොඩ්ඩක් මම ඉස්සලා කියලා ආවේ බලලා. බුද්ධ වචනයක්. මරණ සතිය භාවිතා කරන්න පුළුවන් නම් නිවනට වැසගත් වෙවි නිවන කෙරෙවි. මං කවදා හරි මැරෙනවා ලෙඩ වෙනවා කියෙච්චර වෙනවද ඕක? එහෙනම් ඒකෙදි මේ සෝවාන් ආදී මාර්ගඵල වෙන කෙලස් පහින වෙන එක මේ මරණ සම්නිධි කියන වචනේ තුල තියෙන්න ඕනේ. අපි මරණ කියන්නේ ජීවිතාවසානයේ මරණය මේ පෙන්වන්නේ ලෝභ දේශ මොහයන්ගේ මරණයට සිහිය. ඉතින් අපි මේ කියන්නේ ඒකනේ. කාමිතර්ක ව්‍යාපාද නොනිසවන්න කියලා කියන්නේ ලෝභ දේශ මොහයන්ගේ මරණය. එහෙම මේ බුදුන් වහන්සේලා දේශනා කරපු දේ කොතන හරි මේ වර්තමාන සිත තුළ පමාද විහාරී සහ අපමාද විහාරී දෙක විස්තර කරන එකක් කියලා තේරුම් ගත්තාම මොන බණ පදෙන් ආවත් මොන සූත්‍රයෙන් ආවත් ඔය දෙත ධම්මපරියාය තමයි තියෙන්නේ. වෙන මොකක්වත් නැහැ ආයේ. නොතේරුම් ගත්ත මිනිස්සයා වර්ධින හැටි තේරුම් ගත්තාම වර්ධලා යන හැටි. මොන පාරෙන් ආවත් වෙන මොකක්වත් නැහැ. එහෙනම් ඔබට හොරෙන් කාලය ගත වෙලා ඇති දැන්. ප්‍රශ්න පත්‍රේ මම කියවලා බැලුවා. තව ටිකක් කියවලා බලලා ඊළඟ දවසට උත්තර දෙන්න. මේ යුගයේ ටිකක් අර ජීවිතයේ පිළිබඳ අනතුරුදායක බවක් තිබුණාට මරණ සෙවණලි අත වෙනවට ගෙදරින් ඉඳ හම්බ වෙච්ච එක සම්බෝලයි බතුයි හරි කණ්ඩ හම්බ වෙච්ච එක මේ ධර්මයේ කියන පැත්ත හොයන කට්ටියට තේරුම් ගන්න පැත්තට හොඳ ආශිර්වාදයක්. පන්සල නිවාඩු වුණාට මාධ්‍ය නිවාඩු නෑනේ. මම විතරක් මේ මාසෙට අලුත් ධර්ම දේශනා 60ක් කරනවා මාධ්‍යවල. තියෙනවා කොහොම හරි. තව නැවත ප්‍රචාර කීයක් ඇයිද දන්නේ නැහැ. ඉතින් ඒව තුල අපි කතා කරන්නේ ඕකමයි. තව සරල දේවල් කතා කරන්න තියෙනවා. ඉතින් ඒවා අවශ්‍ය අවස්ථාවක් කතා කරලා සමහර අයගේ තියෙන වැරදි දෘෂ්ටි තියෙනවා. වට ත්‍රිපිටකයේ තියෙන හේතු පෙන්නලා මේවා වැරදි කියලා කියන්න ඕන. අර සාස්වතවාදයේ ඉන්න අයගේ තියෙන දෘෂ්ටි. වුන් සාස්වතවාදීන් කියලා දන්නේ නැති එකක් තියෙනවා. දැන් තේරෙනවද වර්තමාන මොහොත සිතේ විතරක් නෙමෙයි තියෙන්නේ කියලා? ඇසේ කනේ නාසයේ දිවේ කයි ඕන එකක තියෙනවා. මේ පහෙන් හයෙන්ම කරන්නේ එක දෙයක් කියලා තියෙන. වඩා වටින එකක් නැහැ. මනෝද්වාරයත් හිත, පස්දොරත් හිත. තමන්ගේ හිතේ අවුලක් මේකේ තියෙන්නේ. පස්දොරේ වෙන්නේ බාහිර දේවල් අපිට දීලා තියෙන්නේ පස්දොර ඒවත් එක්ක උපේක්ෂා සහගත කටයුතු කරන්න. අපි බෙදන්න ගිහින් ඇලිච්ච එකේ දුක තමයි මේ විඳින්නේ. ඒක අයින් කරගත්තාම ලෝකෙත් එක්කලා අවුලක් නැහැ. වාටවල මේ කම්පා නූසේක කියලා කියන බුදුන් වහන්සේ. මේ අපේ සිත උපේක්ෂාවටපත් කරගත්තාම අර කණ්ණාඩියකට වැටෙන මේ හේරම දේවල් වෙනසක් නැතුව කණ්ණාඩිය හඳුනනවා. කණ්ණාඩිය වල මල් වැටෙනවා, ගස් වැටෙනවා, සත්තු වැටෙනවා. ඔක්කොම කණ්ණාඩියට වැටෙනවා. හොඳ හරි නැහැ කණ්ණාඩියට. ඔක්කොම පේනවා. ඒ වගේ සිත හදලා බලන්න ලෝකෙ දිහා ඔක වරුද කියලා. ඔබට ඕන ඕන විදිහට බෙදිලා පේනවද? සියල්ල මධ්‍යස්ථව සංසුන්ව පේනවද කියලා. අත්දකින දේවල් කියන්නේ. එහෙනම් තවත් දවසක හමු වෙමු. මේ දුකින් මිදීමට අදාළ ප්‍රශ්න ඇරුණාම ඉස්කෝලේ ප්‍රශ්න අහන්න එපා මගෙන්. ඒවා ඉස්කෝලේ පොතෙන් හොයාගන්න. තපණීය කියලා තියෙනවා. ඒ කියන්නේ ඒකාංශ ව්‍යාකරණීය, විභජ්‍ය ව්‍යාකරණීය, පටිපුච්චා ව්‍යාකරණීය. ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ප්‍රශ්න විසඳන ආකාරය. කෙලින්ම උත්තර දෙනවා, බෙදලා උත්තර දෙනවා. ප්‍රශ්නෙට සමාන ප්‍රශ්නයක් අහලා උත්තර දෙනවා. වැඩක් නැත්තම් පැත්තකින් තියෙනවා. සමහර ප්‍රශ්න වැඩක් නැතිව තියෙන්නේ. ඉස්කෝලේ පොතෙන් ඉගෙන ගන්න මගෙන් අහන්න නැතුව.
හරි. එහෙනම් සමුගන්න සූදානම් වෙනවා. නිදා ගන්නකොට මොනවෙන් හරි කල්පනා කරගෙන නිදා ගන්න නැතුව සිත සංසුම් කරන් නිදා ගන්න පුරුදු වෙන්න. බණ ගැඹුරු දහම් තේරෙන්නේ නැත්නම් පිරිත් ටිකක් කියලා හරි වන්දනා කරලා හරි තේරෙන දෙයක් තුළ සංසුම් සිතකින් නිදා ගන්න. එතකොට ඒක තමයි නින්දට ගියාම එතකොට ඔය නින්ද එච්චර බයක් හිටින්නේ නැහැ. 10ක් ප්‍රශ්න උතිය තියාගෙන ඇස් දෙක පියාගන්න හැදුවට හරි කොට්ටේ උඩ තියාගත්තා හරි එතකොට කොට්ටේ උඩ නෙමෙයි ඔළුව තියෙන ප්‍රශ්න උඩ. ප්‍රශ්න කොට්ටයක් ඔළුවේ තියාන බුදියෙන්න බෑ. ඒවා හෙට විසඳන්න අද විසඳන්න බෑනේ දැන් ඇඳේදී අතහැරලා දාලා නිදා ගන්න පුරුදු වෙන්න. එහෙනම් සුබ රාත්‍රියක් සමග සුනින්දක් ප්‍රාර්ථනා කරනවා. නැවත හමු වෙමු.